පළවන පරිච්ඡේදය අරහං ගුණය. අර්ථකථා ටීකාවන්හි අරහං වචනය නොඑක් ආකාරයට විභාග කොට එහි නොඑක් අර්ථ දක්වා තිබේ. අරහං යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනුයි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොඑක් සුදුසුකම් ඇත්තේය. මේ අරහං ගුණ කතාවෙහිදී ඒ සෑම සුදුසුකමක්ම අදහස් කරනු නොලැබේ. මෙතනින් අදහස් කරන සුදුසු බව නම් දක්ෂිනාව පිළිගැනීමටත් පිළිගැන්වීමටත් සුදුසු බවයි. තථාගතයන් වහන්සේ දක්ෂිනාව පිළිගැන්වීමටද සුදුසු වන්නාහ. දක්ෂිනාව යනු කුමක්ද? අනාගතයේදී ලෞකික වූද ලෝකෝත්තර වූද උසස් ඵල බලාපොරොත්තුවෙන් සදහැතියන් විසින් පුදන චීවර ආදී ප්‍රත්‍ය දක්ෂිනා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පූජාවක් කරන්නා වූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දීමට යමෙක් සමත් වේ නම් ඒ තැනැත්තාම එය පිළිගැනීමට සුදුසුය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පූජා කරවනවුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර දීමට සාමාර්ථය. ප්‍රත්‍ය පූජා කළවුන්ට ඵල ලබා දීම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම් කිසි උත්සාහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණ මහත්වය නිසා පූජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වේ. ප්‍රාර්ථනා සිද්ධියට හේතුවන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිනම් ඒ ගුණය අරහං ගුණයයි. දක්ෂිනාව මහත්ඵල කිරීමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝ රත්නයටද ඇත්තේය. සංඝ ගුණ පාඨයේ දක්ඛිනෙය්‍ය යන පදයෙන් දැක්වෙන්නේද ඒ ගුණයමයි. දක්ඛිනෙය්‍ය යන පදයේ තේරුම දක්ෂිනාව පිළිගැනීමට සුදුසු යනුයි. සකල ක්ලේශ ප්‍රහාණයෙන් පාරිශුද්ධත්වයට පැමිණ සිටින රහතන් වහන්සේගේ අග්ග දක්ඛිනෙය්‍ය නම් වේ. පසේ බුදුවරුන් හා ලෞතුරු බුදුවරුන්ද අරහත්වයට පැමිණීමෙන් සකල ක්ලේශයන් ප්‍රහාණය කර ශුද්ධත්වයට පැමිණ සිටින පුද්ගලයන් වන බැවින් උන්වහන්සේලාද අග්ග දක්ඛිනෙය්‍යෝම වෙයි. එහෙත් ශ්‍රාවක වූ රහතුන්ගේ දක්ෂිනාර්භ භාවයට වඩා උන්වහන්සේලාගේ දක්ෂිනාර්හ භාවය උසස්ය. අරහං යන වචනයෙන් කියවෙන්නේ ලෞතුරා බුදුවරුන්ගේ දක්ඛිනෙය්‍ය භාවයයි. දක්ඛිනෙය්‍ය භාවය ඇතද රහතුන් සඳහා ඒ වචනය නොයදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් ශ්‍රාවක සංඝයාගෙන් අන්‍ය වූ උපාසක උපාසිකාදීන්ට දන් දීමෙහිද ඵල ඇත්තේ වී නමුත් ඔවුන් සඳහා දක්ඛිනෙය්‍ය යන වචනය ව්‍යවහාර කරනු නොලැබේ. මාපියෝද දූදරුවන් විසින් පිදිය යුත්තෝය. ඔවුන් සඳහා සංඝ ගුණ පාඨයෙහි එන ආහුනේය යන පදය යොදා තිබේ. එහි තේරුම දුර සිට වුවද
ගොස් පිදිය යුත්තෝ යනුයි. අරහං දක්ඛිනේය යන පදවලින් කියවෙන දක්ෂිනාර්භ පුද්ගලයාගේ තත්වය වේලාම සූත්‍රයේහි එන පරිදි සැලකිය යුතුය. අතීතයේ අප මහබෝසත්තුමා වේලාම නම් බමුණෙක් විය. වේලාම බ්‍රාහ්මණ මහා දානයක් දින හෙතෙම රිදී බඩු රිදී මිල පිර වූ රන් තැටිද රන් බඩු රන් කාසි පිර වූ රිදී තැටිද සත්රුවන් පිර වූ ලෝහා තැටිද රන් අබරණ රන් කොඩි රන් දන්වැල් වලින් සැරසූ ඇතුන්ද සිංහහම් දිවිහම් ව්‍යාග්‍රහම් කම්බිලි වලින් සරසන ලද්දා වූ ස්වර්ණාලංකාර ස්වර්ණ ධ්වජ සහිත වූ රන්දැල් සහිත වූ රථයන්ද කිරිදෙනුන්ද කිරිගන්නා රිදී බඳුන්ද මිනි කොඬ වලින් සැරසුණු කන්‍යාවන්ද කොට්ට ඇතිරිලි උඩුවියන් සහිත ඇඳන්ද අගනා පිළිමිටිද සුවාසු දහස බැගින් දුන්නේය. ප්‍රමාණයක් නැති තරමටම බොහෝ ආහාර පානද දුන්නේය. වේලාම බ්‍රාහ්මණ දන් දුන් කාලය අබුද්ධෝත්පාද කාලයක් බැවින් ඒ දාණය මහත්ඵල කිරීමට සාමාර්ථ වන එක ප්‍රතිග්‍රාහකයෙකුද නොසිටියේය. එබැවින් තථාගතයන් වහන්සේ යං ගහපති වේලාමෝ බ්‍රාහ්මනෝ දානං අදාසී මහා දානයං යෝ ඒකං දිට්ඨි සම්පන්නං භෝජෙය්‍ය ඉදින් තතෝ මහප්ඵල තරං යනාදීන් අනේපිඩු මහසිතානන්ට දක්ෂිනාර්භයන්ගේ තතු පහදා වදාරණසේක් සත් අවුරුදු සත් මස් සත් දිනක් මුළුල්ලෙහි වේලාම බ්‍රාහ්මණ විසින් දෙන ලද දාණයට වඩා එක් සකදාගාමී පුද්ගලයෙකුට දෙන දාණය මහත් පළවන බවද සකදාගාමීන් 100කට වඩා දෙන දාණයට වඩා එක් අනාගාමී පුද්ගලයෙකුට දෙන දාණය මහත් පළවන බවද අනාගාමීන් 100කට දෙන දාණයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දාණය මහත් පළවන බවද රහතන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා එක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත් පළවන බවද පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා එක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත් පළවන බවද වදාලාසේක. වේලාම සූත්‍රයේහි එන මේ දාන විභාගය අනුව සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ප්‍රත්‍යේක සම්බුද්ධ සම්්‍යක් සම්බුද්ධ යන පුද්ගලයන් පිළිවෙලින් එක් එක් පුද්ගලයන්ට වඩා එක් එක් පුද්ගලයෙකු 100 ගුණයෙන් වැඩි දක්ෂිනාර්භ භාවය ඇතිවුන් බව කිය යුතුය. ලෞතුරා බුදුවරුන්ගේ දක්ෂිනාර්භ භාවය දැක්වීම සඳහා අරහන් යන ගුණපදය භාවිතා කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිනේය අග්‍ර දක්ඛිනේය යන ගුණපද ව්‍යවහාර කරනු ලැබේ. දක්ෂිනාර්භ භාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙස් කෙරෙන් පවිත්‍ර භවය. කෙලෙස් තනි කරගෙන සිටින්නෝද දක්ෂිනාර්භයෝය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහතන් වහන්සේලාද අග්‍ර දක්ෂිනාර්භයෝය. ලෞතුරා බුදුවරුන්
වාසනාව සහිතව ක්ලේශය ප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේලාගේ පාරිශුද්ධියට රහතුන්ගේ පාරිශුද්ධත්වයට වඩා උසස්ය. එබැවින් බුදුරජාණන් වහන්සේලා අග්‍ර දක්ෂිනාර්භයන්ට වඩා වැඩි දක්ෂිනාර්භයෝය. අරහන් යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිනාර්භ භාවයයි. තන වල් පැලෑටි ගල් බොරොලු නැති කුඹුරක වී වපුල ගොවියාට එයින් මහත් අස්වැන්නාක් ලැබෙන්නාක් මෙන් කෙලෙසුන්ගෙන් පවිත්‍ර సంతානයක් ඇති පුද්ගලයෙකුට දුන් කල්හි ඒ දායකයාට බොහෝ ඵල ලැබෙන බව, උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබේ යන මේ කරුණ තේරුම් ගැනීමට දුෂ්කර, ඔප්පු කිරීමට දුෂ්කර ගැඹුරු කරුණකි. මෙබඳු කරුණු වලදී ශ්‍රද්ධාවම පිහිට කරගත යුතුය. අතීතයේ ඇතැම් සදහවතුන් සාමාන්‍ය කෙනෙකු විසින් දිය නොහෙන දීමට අතිශයින්ම දුෂ්කර දානයන් දී තිබේ. එවැනි දුෂ්කර දානයන් දී ඇත්තේ කාන්තාවන් විසිනි. බොහෝ විට එබඳු දුෂ්කර දීමනාවක් කළ බොහෝ දෙනෙකුන් ලක්දිව විසූ බව කතා පුවත් වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයේ සිට පිළිගැනීමයි වැළඳීමයි නුසුදුසුයයි සලකා ඇතැම් භික්ෂූන් ජීවිත පරිත්‍යාගයෙන් වෙර වඩා සියලු කෙලෙසුන් නසා රහත් වූ බව පහත දැක්වෙන කතා ප්‍රවෘත්තීන් ගණනකින් අපේ බණ පොත්වලින් සඳහන් වී ඇත්තේය. භික්ෂූන් 69ක් රහත් වීම. පෙර මේ ලක්දිව භික්ෂූන් 69ක් එක් වී නාගදීපයේ රාජායතන චෛත්‍ය වැඳීම සඳහා ගොස් චෛත්‍ය වැඳ පුදා එහිම රාත්‍රිය ගෙවා පසුදින උදෑසන පාත්‍රගෙන පිඬු පිනිස ගමට පිවිසියාහුය. එක් ගෙයකිනිදු කිසිම ආහාරයක් නොලබා උන්වහන්සේලා හිස් පාත්‍රවලින් යුතුවම ගම් දොරට පැමිණියහ. ඒ ගම කහවණු 60ක් ණය වී එය වෙනුවට ගෙයක මෙහෙවර කරන නාගා නම් ස්ත්‍රියක් විසුවාය. ඕ කලයක් ගෙන දිය පිනිස යන්නේ ඒ භික්ෂූන් දැක උන්වහන්සේලා වෙත ගොස් වැඳ ස්වාමීනි ආර්යයන් වහන්සේලා පිණ්ඩපාතය ලද්දාහු දැයි විචාලහ. භික්ෂූහු උපාසිකාවනි තවම පෙරවරු කාලයේ ඇත්තේය යයි කීහ. ඕ භික්ෂූන් වහන්සේලා ආහාරක් ලබා නැති බව තේරුම්ගෙන මහත් සංවේගයට පැමිණ කෙසේ හෝ මුන්වහන්සේලාට දන් සැපිය යුතුය. මුන්වහන්සේලා සුන්බත් වන්නට ඉඩ නොදිය යුතුය. දන් දීමට කිසි වස්තුවක් මට නැත. මම ණය ගෙවාගත නොහැකිව වැඩ කරමින් සිටි දුගියෙක්මි. මා දැන් වැඩ කරන්නේ දහවල් කාලයේ පමණටය. මට රාත්‍රියේද වැඩ කළ හැකිය. රාත්‍රියේ වැඩ කර දීම සඳහා මුදලක් ණයටගෙන මුන්වහන්සේලාට දන් සපයමි. යයි සිතා කලය මෙහි තබා යමි. නුඹ වහන්සේලා කරුණාකර මායනතුරු මෙහි මොහොතක් වැඩ ඉන්නවා නම් හොඳයි කියා වහා තම වැඩ කරන ගෙටම ගොස් ගෘහ ස්වාමියාගෙන් තවත් කහවණු 60ක් ණයට ඉල්ලීය. එකල්හි ගෙහිමියා තී තවම පරණ ණයෙන් නොමිදී කුමක් තව ණය ඉල්ලන්නේද යයි කීය. එකල්හි ඕ
හිමියනි, ධනය ගැන බිය නොවනු මැනව. මම දැන් ගන්නා මුදල වෙනුවට රාත්‍රිය වැඩ කරමි යයි කීවාය. ගෙහිමියා එසේනම් යහපත් කියා ඇයට කහවණු 60ක් දිනි. ඕතමෝ මුදල් ගෙවා වහා ගමේ ඇවිද එක ගෙයකට එක කහවණුව බැගින් දී දන් පිළියෙල කරවා පාත්‍රවලට බෙදා භික්ෂූන් වහන්සේලාට පිළිගන්වා වැඳ තමා දාණය පිළියෙල කළ හැටිද භික්ෂූන්ට කියා කලය ගෙන ගියාය. ඇගේ කතාව ඇසූ භික්ෂූන් විස්මයට පැමිණ එහිම දන් නොවලඳා තම තමාගේ පාත්‍රගෙන මහානාම නම් විල සමීපයෙහි මිදෙල්ල වනයට ගියහ. එහිදී සංඝ ස්ථවීරයන් වහන්සේ සෙසු භික්ෂූන් අමතා කියනසේක්, ඇවැත්නි, මේ දානය දුන් දුගී කත අපේ මව හෝ නොවන්නීය, සොහොයුරියක්ද නොවන්නීය, නෑතැනැත්තියක්ද නොවන්නීය. අතිශයින් දිලිඳු වූ ඇය තමාගේ ශරීරය විකුණා මේ දානය අපට පිළියෙල කර දුන්නේ සිල්වත් වූ ගුණවත් වූ මුන් වහන්සේලාට දීමෙන් අනන්ත ඵල ලැබෙන්නේ යයි සලකාගෙනය. මෙබඳු දානය අප විසින් සරාගීව සිට වැළඳීම නුසුදුසුය. ඇගේ දානය මහත් ඵල වන පරිදිම අප විසින් ඒ දානය වැළඳිය යුතුය. ඒ නිසා අපි මේ දානය කෙසේ හෝ සියලු කෙලෙසුන් නසා රහත් වීම වළඳමු යයි කීහ. ඉක්බිති භික්ෂූහු රහත් නොවී මේ දානය නොවළඳිමුයි සිතා වනයෙහි තැන තැන හිඳ මහත් වූ උත්සාහයෙන් වෙනදාට වඩා අතිරේක උත්සාහයකින් භාවනාව පටන්ගෙන එදින පෙරවරු කාලයේදීම සෑමදෙනා වහන්සේම සියලු කෙලෙසුන් නසා රහත් වූසේක. එය දැන වන දෙවියෝ සාදුකාර දුන්හ. උන්වහන්සේලා දෙවියන්ගේ සාදුකාර මධ්‍යයේම පවිත්‍ර වූ సంతాන ඇතිව නාගාට දානය මහත් පළවන පරිදි ආහාර වැළඳූසේක. මේ පුවත දැනගන්නට ලැබී රජුගේ ශ්වේත චත්‍රයෙහි අධිග්‍රහිත දෙවියා සාදුකාර දුන්නේය. රජු ඔහුගෙන් අසා නාගා ගැන පැහැදී නයහිමියාත් සමග ඇය ගෙන්නවා නයෙන් මුදවා ඒ දිවයින ඇයටම දී තවත් සම්පත්ද දුන්නේය. ඉක්බිති ඕ තවත් බොහෝ පින්කම් කොට ජීවිත අවසානයේ දෙව්ලොව උපන්නාහ. මෙය රසවාහිනියේ එන එක් කතාවකි. මේ කතාවේ හැටියට රාජායතන චෛත්‍යයට නුදුරින් මහානාම නම් විලක් හා මිදෙල්ල වනයක්ද තිබිය යුතුය. දැනට නාගදීපය වශයෙන් සලකන දිවයින බුදුරදුන් වැඩවදාළ රාජායතන චෛත්‍ය පිහිටි නාගදීපයද නැතහොත් නියම නාගදීපය අන් තැනක්ද යනු විමසිය යුතුය. උපාසිකාවක් නිසා රහත් වූ මහා මිත්‍ර තෙරුන් වහන්සේ. මහා මිත්‍ර තෙරණුවෝ කස්සක නම් ලෙනක වාසය කරති. එක් උපාසිකාවක් උන්වහන්සේ දරුවෙකු ලෙස සලකා පෝෂණය කරන්නීය. ඕ යම් දිනක යම් කිසිවක් පිණිස වනයට යන්නට සූදානම් වී දුව අමතා දුව අසවල් තැන පරණ සහල් ඇත. අසවල් තැන කිරි ඇත. ගිතෙල් ඇත. අසවල් තැන පැණි ඇත. තිගේ සොහොයුරා වන මිත්‍ර තෙරණුවන් වැඩි කල්හි බත් පිස
කිරි ගිතෙල් පැණි හා උන්වහන්සේට දෙව. තීද අනුභව කරව. මම වනාහි ඊයේ පිසු හීල්බත් ටිකක් තිබී කාඩි හා අනුභව කළෙමි යයි කීවාය. මෑණියනි, ඔබ දවාලට කුමක් කන්නීද යයි දූ ඇසුවාය. සහලි ටිකක් ගෙන පලාකොළ දමා ඇඹුල් කැදන් පිස තබව යයි මහා උපාසිකාව කීහ. තෙරුන් වහන්සේ උපාසිකාවගේ ගෙට යනු පිණිස සිවුරු ගැට වොටු ගන්නවා ගන්ටීලා පසුම්බයෙන් පාත්‍රය ගන්නා කල්හි උපාසිකාවගේ කතාව උන්වහන්සේට ඇසින. එය අසා තෙරුන් වහන්සේ තමාටම අවවාද කරගන්නාහු. මහා උපාසිකාව කාඩි හා හීල්බත් අනුභව කළාය. ඕ දවාලට ඇඹුල් කැදන් වළඳින්නීය. නුඹ පිණිස පරණ සහල් ඇති තැන් කියන්නීය. ඈ නුඹෙන් වත්තක් කුඹුරක් බලාපොරොත්තු නොවන්නීය. ආහාර වස්ත්‍ර බලාපොරොත්තු නොවන්නීය. ඇය සුළු දෙයකින් යැපී නුඹට ප්‍රනීත භෝජනයක් පිළියෙල කරවා දෙන්නේ නුඹ නිසා ත්‍රිවිධ සම්පත්තියම ලැබෙන්න ඇතැයි සිතාය. නුඹ ඇයට ඒ සම්පත් දෙන්නට සමත් වන්නාහිද? රහත් නො වූ නුඹ විසින් මහා උපාසිකාවගේ දානය රාග සහිතව මෝහ සහිතව සිට නොවැළඳිය යුතුයයි තමාටම අවවාද කරගත්හ. ඉක්බිති පාත්‍රය තවිකෙහිලා ආපසු අවුත් ලෙනට පිවිස පාසිවුරු තැන්පත් කොට රහත් නොවී ලෙනින් නොනික්මෙමි යයි තමාටම ඉටාගෙන බලවත් උත්සාහයෙන් විදසුන් වඩන්නට වන කලක විදසුන් වඩන්නට වූසේක. කලක පටන් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේට එදින පෙරවලු කාලයේදීම සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණිය හැකි විය. ශ්‍රමණ ධර්මය මස්තක ප්‍රාප්ත කරගත් උන්වහන්සේ ඉමහත් ප්‍රීතියෙන් පැහැපත් මුහුණෙන් ලෙනින් නික්මුණාහ. ලෙන්දොර වෙසෙන දෙවියා උන්වහන්සේගේ අරහත්වයට පැමිණීම දැන ඉමහත් සතුටට පැමිණ නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යස්සතේ ආසවා කීනා දක්ඛිනෙය්‍ය සිමාරිස යයි උදන් අනා ස්වාමීනි, නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහලු ස්ත්‍රීහු දුකින් මිදෙන්නාහ යයි කීහ. තෙරුන් වහන්සේ කල් බලනසේක් පෙරවරු කාලය බව දැන පාසිවුරුගෙන ගමට පිවිසුනාහ. මහලු ස්ත්‍රියගේ දූ ආහාර පිළියෙල කර මාගේ සොහොයුරාණන් දැන් එනු ඇතැයි බලා හුන්නාහය. ඕ තෙරුන් වහන්සේගේ දොර සමීපයට පැමිණ කල්හි පාත්‍රයගෙන ගිතල් හා පැනින් යුක්ත කිරිබත් බෙදා උන්වහන්සේගේ අත තැබුවාය. තෙරුන් වහන්සේ ඇයට සුවපත් වෙත්වා යයි අනුමෝදනා කොට පෙරලා වැඩම කළහ. එදා තෙරුන් වහන්සේගේ සිරුර අතිශයින්ම පැහැපත්ව තිබින. මුහුණ පුබුදු වූ පියුමක්සේ බැබලෙමින් තිබින. දැරිය උන්වහන්සේ වඩිනු බලාගෙනම සිටියාය. මහලු ස්ත්‍රිය අවුත් දුව නුඹේ සොහොයුරු ආයේද යයි ඇසුවාය.
දැරිය සියලු පුවත් මවට කීවාය. උපාසිකාව තෙරණුවන්ගේ ශ්‍රමණ කෘත්‍ය මස්තක ප්‍රාප්ත වූ බව දැන දුව තිගේ සොහයුරා බුදු සස්නෙහි සිත අලවා වෙසෙයි. සස්නෙහි මතු උකටලී නොවන්නේය යයි කීවාය. මෙය මනෝරථ පූරණී 276 ආශ්‍රයෙන්. පුන්න දුගියා සිටුවරයෙකු වීම. රහතන් වහන්සේගේ අග්‍ර දක්ෂිනාර්භ භාවයට පුන්න සිටුගේ කතාව නිදසුනකි. රජගහනුවර සුමන සිටු නිසා ජීවත් වන පුන්න නම් දුගියෙක් විය. ඔහුට බිරියෙක් හා උත්තරා ජීවත් නම් දුවක් විය. එක් කලෙක රජගහ නුවර වැස්සෝ නැකත් කෙලියකට සැරසුනෝය. එය සතියක් පවත්වන උත්සවයකි. එදා උදෑසනද පුරුදු පරිදි පුන්න සිටු ගෙදරට ගියේය. සුමන සිටු ඔහු අමතා කියනුයේ, පුන්න, අද හැමදෙනම නැකත් කෙලියට සැරසෙනවා. නුඹත් අද වැඩ කරන්නේද? නැතහොත් නැකත් කෙලියෙහි යෙදෙන්නේද? යයි කීය. එකල්හි පුන්න, හිමියනි, නැකත් කෙලිය ඇත්තේ පොහොසතුන්ටයි. අපේ ගෙදර කැඳකටවත් හාල් නෑ. මට නැකත් කෙලියෙන් කමක් නෑ. ගොනුන් ලැබෙතොත් සෑමට යන්න පුළුවන් යයි කීය. එසේනම් ගවයන් ගනු යයි සිටුතුමා කීය. පුන්න ගොන් බානත් හා නගුලත් ගෙන භාර්යා අමතා සොඳුර අද මේ නුවර වැස්සෝ නැකත් කෙලි කෙලින්නාහ. දුප්පත් නිසා මම සිටානන්ගේ කුඹුර හාන්නට යනවා. අද මට දෙගුණයක් වියදම් කොට වෙනදාටත් වඩා හොඳින් කෑම පිළියෙල කොට ගෙන එන්න යයි කියා කුඹුරට ගියේය. සරියුත් මහතෙරුන් වහන්සේ 7 දිනක් නිරෝධ සමාපත්තියෙන් වැඩහිඳ එදා උදෑසනින් සමවතින් නැගිට අද කවරෙකුට සංග්‍රහ කිරීමට වටින්නේදයි බලනසේක් පුන්න දුගියා දැක ඔහු ශ්‍රද්ධාවත් බව හා ඒ නිසා ඔහුට මහා සම්පත්තියක් ලැබිය හැකි බවද දැක වදාරා පාසිවුරුගෙන ඔහු සීසාන තැනට වැඩ වදාරා දියවලත් සමීපයේ එක් පඳුරක් දෙස බලා හොන්සේක. පුන්න තෙරුන් වහන්සේ දැක සීසෑම නවත්තවා උන්වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ මුන්වහන්සේට දැහැටි වුවමනා වී ඇතැයි සිතා පඳුරෙන් කෝටුවක් ගෙන සැරියුත් හිමියන්ට පිළිගැන්වීය. එකල්හි තෙරුන් වහන්සේ පාත්‍රය හා පෙරහන ඔහුට දුන්හ. ඔහු පැන් පෙරා තෙරුන් වහන්සේට පිළිගැන්වීය. ඉක්බිති තෙරුන් වහන්සේ ඉදින් මා රජගහ නුවරට පිවිසියේ නම් අනුන්ගේ ගෙවල් පිටිපස ගෙයක වෙසෙන මොහුගේ බිරිඳ මා නොදකින්නීය. ඇය බත ගෙන මගටවත් කල්හිම යමි සිතා මද වේලාවක් එහිම රැඳී සිට පුන්නගේ බිරිඳ බත ගෙන මගට බටු පසු තෙරුන් වහන්සේ නුවර බලා වැඩම කළසේක. ඕ අතර මග තෙරුන් වහන්සේ දැක
මට සමහර විට ආර්යයන් වහන්සේ මුණ ගැසුණමුත් දෙන්නට දෙයක් නැහැ. දෙන්නට දෙයක් ඇතිවන විට ආර්යයන් වහන්සේ මුණ ගැසෙන්නේ නැහැ. අද ආර්යයන් වහන්සේද මුණ ගැසී ඇත. දෙන්නට දෙයක්ද ඇත. මේ අවස්ථාවෙන් කෙසේ හෝ ප්‍රයෝජනය ලැබිය යුතුයි යයි සිතා හිස තිබුණු බත් බඳුන බිම තබා තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි මෙහි හොඳ නරක නොබලා නුඹ වහන්සේගේ දාණයට අනුභව කළ මැනව යයි කීය. තෙරුන් වහන්සේ පාත්‍රය එළවූහ. ඕ එක් අතකින් ආහාර බඳුනගෙන එක් අතකින් පාත්‍රයට බෙදුවාය. බතින් අඩක් බෙදූ කල්හි තෙරුන් වහන්සේ අතින් පාත්‍රය වැසූසේක. ඕ ස්වාමීනි එක් අයෙකුට පිළියෙල කළ ආහාරය දෙකකට බෙදිය නොහැකිය. නුඹ වහන්සේගේ 16 මෙලව සංග්‍රහ නොකොට පරලොවම සංග්‍රහ කරනු මැනව යයි කියා සියල්ලම පාත්‍රයට බෙදා නුඹ වහන්සේ විසින් දක්නා ලද ධර්මය මටද හිමි වේවා යයි පැතුවාය. තෙරුන් වහන්සේ එසේම වේවා යයි අනුමෝදන් කොට ජලය පහසු තැනක වැඩ සිට ඔවුන්ගේ දානය වැළඳූසේක. පුන්නගේ බිරිය වහා ගෙදර ගොස් සහල් හොයා නැවතත් බත් පිසුවාය. පුන්න අඩකිරියක් පමණ පෙදෙස සාගින්න ඉවසා නොහැකිව ගොනුන් මුදා හැර සෙවන් ඇති තැනකට වී බත පමාවෙන්නේ කුමක් නිසාදෝයි මග දෙස බලාගෙන සිටියේය. බිරිය බත්ගෙන එන්නී ඔහු දැක ඉදින් මොහු කිපී තේ මෙතෙක් කුමක් කළේදැයි කෙවිටෙන් පහර දිනි නම් මා කළ පින්කම නිෂ්ඵල වන්නේය. එබැවින් කාරණය කෙලින්ම කියමි සිතා කියන්නේ හිමියනි ඔබත් සිත පහදා ගන්න. මම උදෑසනින්ම ඔබට බත්ගෙන ආමි. අතරමඟදී දම්සෙනවියන් වහන්සේ හමු වී ඔබට ගෙනා බත් උන්වහන්සේට පිළිගන්නවා. ගෙදර ගොස් නැවතද බත් පිසගෙන ආමි. ඔබ ඒ ගැන සිත පහදවා ගන්න යයි කීවාය. සොඳුර තී කළ දෙය ඉතා යහපත්. මමත් අද උදෑසන උන්වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්නුවා යයි කියා පහන් සිතින් පින් අනුමෝදන් වී දහවල් වී බත් අනුභව කරමින් ක්ලාන්ත වී ඇගේ ඇකෙහි හිස තබා මදක් නිදාගත්තේය. සොඳුර ඉතා දහවල් වී ආහාරයක් ගත් බැවින් මාගේ ඇස් දෙකත් නරක් වුණා වැනි. මට අර සෑපෙදෙසේ මැටි කැට පෙනෙන්නේ රත්තරන්සේයයි කීය. මට පෙනෙන්නෙත් එසේයයි බිරිඳ කීවාය. ඔහු කිමෙක් දෝයි පිරික්සනු පිණිස එහි ගොස් එක් කැටයක් ගෙන නගුලෙහි ගසා ඒවා රන් වී ඇති බව දැනගෙන අහෝ ආර්යයන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙනෙන්නේය යයි ඉමහත් සොම්නසට පැමිණ කුඹුරේ පස් සියල්ල රන් වී ඇත. මෙතෙක් දානය මා වෙත පරිහරණය නොකළ හැකිය. මෙතෙක් ධනය මා වෙත මට පරිහරණය නොකළ හැකිය. රජුගේ මාර්ගයෙන් මේ ධනස්කන්ධය ගෙන්වා ගත යුතුයයි සිතා රජු වෙත ගොස් දේවයන් වහන්ස මා සෑ කුඹුරේ පස් රන් බවට පත් වී ඇත. ඒවා ගෙන්නවා ගන්නට වටිනේය යයි කීය.
රජතුමා නුඹ අද කුමක් කළේදැයි ඇසීය. දේවයන් වහන්ස මම අද උදෑසන කුඹුරේදී දම්සෙනවියන් වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි. මාගේ බිරිය මට ගෙනෙන ලද බතද උන්වහන්සේට පිළිගැන්වීය යයි පුන්න කීය. රජතුමා දම්සෙනවියන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙන්වන්නේ දැයි කියා දරුව දැන් කුමක් කළ යුතුදැයි විස් ඇසීය. බොහෝ ගැල් යවා ඒ රන් ගෙන්වුව මැනවයි පුන්න කීය. රජතුමා රන් ගෙනනු පිණිස බොහෝ ගැල් යැවීය. රාජපුරුෂයෝ එහි ගොස් රජුගේ රත්තරන් යයි ගත් කල්හි අතට එන රන් කැට නැවතත් මැටි කැටම විය. ඒ බව රජු දැන් වූ කල්හි රජතුමා ඒවා පුන්නගේ රන් කියා ගැල්වලට පටවා ගන්නට කීය. එසේ කරන කල්හි ඒවා රත්තරන් ලෙසම තිබින. ගැල්කරුවෝ ඒ සියල්ල ගෙනවුත් රජමිදුලේ ගොඩ ගැසූහ. අසූරියනක් උස රන් ගොඩක් විය. ඉක්බිති මහරජතුමා නුවරුන් රැස් කරවා මේ නුවර මෙතෙක් රන් කවරෙකුට ඇද්දැයි ඇසීය. දේවයන් වහන්ස කිසිවෙකුට නැහැ යයි වැසියෝ කීය. දැන් මොහුට කුමක් කළ යුතුදැයි රජු ඇසූ කල්හි දේවියනි සිටු තනතුර දෙන්නට වටින්නේය යයි නුවර වැසියෝ කීය. රජතුමා නුඹ බහුදන සිටු නම් වෙව යයි කියා ඔහුට සිටු තනතුර දුන්නේය. ඔහු එහි ගෙයක් තනවාගෙන විසීමට ඉඩමක්ද දුන්නේය. ඔහු ඒ ගෙයක් කරවා ගෙවදීමේ මංගල්‍යය හා චත්‍ර මංගල්‍යය එකටම ගෙන සතියක් බුදු පාමොක් මහ සඟනට දන් දුන්නේය. අවසානයේදී තථාගතයන් වහන්සේගෙන් දහම් අසා දෙදෙනාම සෝවාන් ඵලයට පැමිණියෝය. ධම්මපදට්ට කතාවෙන් 495 වෙනි පිටුව. පුන්න හට සුළු දානයේ විපාක එකෙනෙහිම තරම් විශාල අන්දමට ලැබුණේ සැරියුත් මාහිමියන්ගේ ගුණ සම්පත්තිය නිසාය. දායකයාට එසේ ඵල ලබා දීමට සමත් බැවින් සැරියුත් මාහිමියෝ අග්‍ර දක්ෂිනාර්භ වෙති. අග්‍ර දක්ෂිනාර්භ ශීනාශ්‍රවයන්ට දීමෙන් වුවද සෑම කල්හි දෘෂ්ට ධර්මයෙහි විපාක නොලැබේ. ඒ ආත්මයේදීම දානයේ විපාක ලැබෙන්නට දානය කරුණු 4කින් යුක්ත විය යුතුය. චත්තස්සෝහි සම්පදා නාම වත්තු සම්පදා පච්චය සම්පදා චේතනා සම්පදා ගුණාතිරේක සම්පදාති තත්ථ නිරෝධ සමාපත්තිතෝ වුට්ඨිතෝ අරහා වා අනාගාමී වා දක්ඛිනේය වත්තු සම්පදා නාම පච්චයානං ධම්මේන සමේන uppatti පච්චය සම්පදා නාම දානතෝ පුබ්බේ දාන කාලේ පච්චාහා ගේති තිසු කාලේසු චේතනාය සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත භාවෝ චේතනා සම්පදා නාම දක්ඛිනේයානං සමාපත්තිතෝ වුට්ඨති භාවෝ ගුණාතිරේක සම්පදා නාම පෙය්‍යාල ඒතාසං අනුභාවේන දිට්ඨවේ ධම්මේ මහා සම්පatti පාපුන්නති. ධම්මපදට්ට කතා 291.
තේරුම වස්තු සම්පත්තිය, ප්‍රත්‍ය සම්පත්තිය, චේතනා සම්පත්තිය, ගුණාතිරේක සම්පත්තිය යයි සම්පatti හතරකි. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි අරහත් වූ අනාගාමී වූ හෝ ප්‍රතිග්‍රාහකයා වස්තු සම්පත්තියයි. දාන වස්තුව දැහැමින් ලද දෙයක් වීම ප්‍රත්‍ය සම්පත්තියයි. දීමට පළමුවය, දෙන අවස්ථාවය, දීමෙන් පසුවය යන තුන් කාලයෙහිම චේතනාව සෝමනස්ස සහගතව ඥාන සංප්‍රයුක්ත වීම චේතනා සම්පත්තියයි. ප්‍රතිග්‍රාහකයා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙකු වීම ගුණාතිරේක සම්පත්තියයි. මේ සම්පත්තීන්ගේ ආනුභාවයෙන් දායකයෝ එම ආත්මයේදීම මහා සම්පත්තියට පැමිණෙත් යනු කලින් දැක් වූ ගාථා පාඨයේ තේරුමයි. මේ කරුණු හතරින් යුක්ත කොට දානයක් දෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. වර්තමාන කාලයේදී නම් එබඳු දානයක් දෙන්නට ලැබෙන්නේම නැත. අනාගාමීන්ට දීමෙනුත් වර්තමාන භාවයේ ඵල ලැබෙන බව ඉහත දැක් වූ පාඨයෙන් කියවෙන නමුත් අනාගාමී පුද්ගලයන්ට දන් දී ඉහත ආත්මයෙන් එමාත්මයෙන් විපාක ලැබූ අය පිළිබඳ කතා ප්‍රවෘත්ති නොදක්නා ලදී. හිසකේ විකුණා දන් දුන් කාන්තාවක්. මහා කච්චායන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් හා උජ්ජේනි නුවරට වඩනාසේක් තෙල්ලප්පනාලි නම් නියම් ගමකට පිණු සිඟා වැඩිසේක. ඒ ගම සිටු දූවරු දෙදෙනෙක් වූහ. එකියක් පිරිහුණු සිටු පවුලක උපත ලබා මාපියන්ගේ ඇවෑමෙන් පසු කිරිමවකගේ උපකාරයෙන් ජීවත්වන දිලිඳු තරුණියකි. ඇගේ ශරීරය හොඳින් වැඩී තිබින. ඇගේ හිසකේ අන්‍යන්ගේ හිසකේ වලට වඩා දික් විය. අනෙක් සිටුදුව මද කෙස් ඇත්තියකි. ඕ දුප්පත් තරුණියගේ හිසකේ ටික මිලයට ගැනීම සඳහා දහසකට වුවද ගනිමි යයි කියා දූතයන් එව්වාහය. එහෙත් දිලිඳුව තමාගේ හිසකේ දුව තමාගේ හිසකේ නොවික්කාය. ඕතමෝ එදා භික්ෂූන් සත්නමක් හා හිස්පාත්‍ර ඇතිව වඩනා මහා කච්චායන තෙරුන් වහන්සේ දැක රන්වන් සිරුර ඇති බ්‍රාහ්මණ භික්ෂුවක් හිස් වූ පාත්‍රය ඇතිව වැඩම කරන්නේය. මුන් වහන්සේට සංග්‍රහ කිරීමට මට කිසි ධනයක් නෑ. අසවල් ගෙදර සිටුදුව මාගේ හිසකේ මිලයට ගැනීමට දූතයන් එවන්නේය. මාගේ හිසකෙස් ටික කපා ඇය වෙත යවා එයින් ලැබෙන මිලයෙන් මුන් වහන්සේට දන් දෙන්න පුළුවන් යයි හිතා දූතයන් යවා ආරාධනා කරවා සිය නැවසට තෙරුන් වහන්සේ වැඩමවා ගත්තාය. උන්වහන්සේලාට වැඩ සිටීමට අසුන් පනවාදී ඕ කාමරයකට පිවිස කිරිමව ලවා තමාගේ කෙස් කලඹ කපවා මෑණියනි මේ කෙස් අසවල් සිටුදුවට දී ආර්යයන් වහන්සේට දන් දීම සඳහා ඇය දෙන දෙයක් ගෙනෙනු මැනව යයි කීවාය. කිරිමව මහත් ශෝකයෙන් එක් අතකින්
කඳුළු පිසමින් අනෙක් අත පපුවෙහි තබාගෙන තෙරුන් වහන්සේලාට නොපෙනෙනසේ කෙස් කලඹගෙන සිටුදූ වෙත ගියාය. වෙළඳ බඩුව කොතෙක් අගේ ඇතියක් වුවද විකුණා ගැනීමට උවමනා වී අනෙකෙකු වෙත ගෙන ගියහොත් එහි අගේ අඩුවේ. ඇගේ කෙස් කලඹටත් එසේම සිදු වුණේය. පොහොසත් සිටුදුව සිතන්නේ කලින් මේ කෙස් කලඹ දහසකින්ද ගෙන්වා ගත නොහැකි විය. යම් කිසි තැනකට ගෙනන ලද ජීවකේශ කලාපයක් වටින්නේ කහවණු 8කි. යයි සිතා කිරිමව අමතා තිගේ ස්වාමිදූ මේ කෙස් කලින් මට බොහෝ ධනයටත් දුන්නේ නෑ. කැපීමෙන් පසු දැන් මේවා වටින්නේ කහවණු 8ක් විතරයි. ඒ නිසා මේ කහවණු 8 ගන්න කියා 8 කහවණුවක් දුන්නේය. කිරිමව කහවණු ගෙනවුත් සිටුදුවට දුන්නීය. සිටුදු එක් නමකට කහවණුවක් අගනා පරිදි පිණ්ඩපාතය පිළියෙල කරවා තෙරුන් වහන්සේලාට දෙව්වාය. තෙරුන් වහන්සේ ඒ දාණය දෙවූ සිටුදුවගේ උපනිශ්‍ර සම්පත්තිය දැක සිටුදු කොහිදැයි විචාලහ. ස්වාමීනි කාමරයේ යයි කිරිමව කීවාය. ඇය කැඳවන්න යයි තෙරුන් වහන්සේ කීහ. හිසකේ නැතිව කෙනෙකු ඉදිරියේ පෙනී සිටීමට තරුණ කතකට මහත් ලැජ්ජාවක් ඇතද ඕ තෙරුන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් එක් වචනයටම ගැබින් නික්ම අවුත් තෙරුන් වහන්සේගේ පා වැඳ මහත් වූ ශ්‍රද්ධාවක් ඇති කරගත්තාය. ඒ තෙරුන් වහන්සේලා සියලු දෙනාම රහතන් වහන්සේලාය. යහපත් පින් කෙතෙහි පිහිට වූ පිණ්ඩපාතේ විපාක ඒ භවයේදීම ලැබෙන්නේය. තෙරුන් වහන්සේලාගේ පා වඳිනු සමගම ඇගේ හිසකේ පළමු තිබූ පරිදිම වුණේය. ඉක්බිති තෙරුන් වහන්සේලා ඇය බලා සිටියදීම අහසට නැගගොස් උජ්ජේනි පුරයෙහි වණ්ඩ පජ්ජෝත රජුගේ කංචන නම් උයනෙහි බැස ආහාර වැළඳූහ. උයන් ගොව්වා තෙරුන් වහන්සේ දැක හැඳින වහා රජු වෙත ගොස් දේවයන් වහන්ස ඔබ වහන්සේගේ පුරෝහිත කච්චායන බ්‍රාහ්මණ පැවිදිව දැන් උයනට පැමිණ ඇතැයි දැන්වීය. රජු ඉමහත් සතුරට පැමිණ එකිනෙහි උයනට ගියේය. ඉක්බිති තෙරුන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ නොවැඩ මා මෙහි යවූසේක් දැයි තෙරුන් වහන්සේ වදාළහ. ස්වාමීනි අද ආහාර වැළඳූසේක් දැයි රජු විචාලේය. එකල්හි තෙරුන් වහන්සේ වළඳා අවසන් වී ඇති බවත් එදා පිණ්ඩපාතය දුන් සිටුදුවගේ පුවතත් රජුට කීහ. රජතුමා තෙරුන් වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පෙරලා ගොස් සිටු කුමරිය ගෙන්වා අගමෙහෙසුන් තන්හි තබා ගත්තේය. රහතන් වහන්සේ කෙරෙහි පිරිනැමූ දානයේ විපාක ඇයට එසේ ඒ ආත්ම භාවයේදීම ලැබුණේ රහතන් වහන්සේලාගේ ගුණස්කන්ධයේ මහත්වය නිසාය. දන් දුන්නවුන්ට එකෙනෙහිම ඵල ලැබීමට හේතු වන ගුණස්කන්ධයක් ඇති බැවින් ශීනාශ්‍රවයන් වහන්සේලා අග්‍ර දක්ෂිනාර්භයෝය.